समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපසාල්හක නාමානං සහස්සානි චතුද්දස අස්මින් පදේස දණ්ඩාති නති ලෝකේ අනාමතං තීති මෙලොව වාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. ඊ타මත්ම සත්පුරුෂාරමුණෙන් මේ පැයට නියමිත ප්‍රඥා රූප වාහිනියෙහි සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ අපේ ඊ타මත්ම කල්යාණ මිත්‍රිය. අද දවසේ 2022 4 වෙනි මාසේ 21 වෙනි දවසට තම සිය ජන්මදිනය සමරන විශ්‍රාමික විදුහල්පතිනිය එම්.එම්.එන් වීරසිංහ මෙනවිය හට සංසාර ගමන මනින්ම නිමාවී නිර්වාණ අවබෝධය සලසා ගන්නට මේ කුසලයේ උපකාරයක් වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවෙන් තමයි මෙතුමිය මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි අද බියෝන් බංජුල බණ්ඩාර රාජගුරු පුතුණුවන්ගේ තුපන් දිනය යෙදෙනවා. මේ පුංචි පුතුණුවන්ටද සියලු අපලව දුරු වේවායි සිත ශාන්තිය ප්‍රාර්ථනා කරමින් රැස් කරගන්නේ දුණු පුණ්‍ය ඵල ධර්මයෝ විශේෂයෙන්ම මිය පරලොව ගිය ආදරණීය දෙමාපියන් දෙදෙනාට සහ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් අපවත් වේව දහල සිළු සංඝ රත්නයටත් සිය මෙලව වාසී හැම දෙනාටමත් ගෞතම බුද්ධ ශාසනය තුල නිවන් අවබෝධයක්ම වේවා යන සාදු සිත් ප්‍රාර්ථනාවත් සියලුම දේශකයාණන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය උදා වේවා යන සත්පුරුෂ ආශිර්වාදයක් සිද්ධ කරමින් වීරසිංහ ගුරු මහත්මිය ඊ타මත්ම සත්පුරුෂ භාවයෙන් මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් අද එතුමිය විශේෂයෙන්ම ආරාධනා කළේ මේ සංසාරයේ තිබෙන ස්වභාවය පිළිබඳව අන්තර්ගත වෙන දේශනාවක් පවත්වන්නට කියන ඊ타මත්ම සුහදශීලී ආරාධනාව සිද්ධ කළා. අප විශ්වාස කරන එතුමියට මේ ජීවිතයේ බොහෝ අවබෝධයක් තිබෙන මහත්මියක්. ඒ තමයි තමන්ගේ අම්මා ජීවත් වුණු නිවහන, ඒ වගේම තමන්ගේ ජීවත් වෙන නිවහන ගෞතම බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා සිතින් යුක්තව පූජා කරලා මතු උපදින කිසිම භවයක සසර දුකක් නම් අත් නොවේවා සුඛ ප්‍රතිපදාවක් අනුගමනය කරමින් නිර්වාණ අවබෝධයම සැලසෙත්වා යන ප්‍රාර්ථනාවෙන් සම්බුද්ධ ශාසනය අරමුණු කොටගෙන විශාල පින්කම් කරන අම්ම කෙනෙක්. ඉතින් අද එතුමියගේ උපන්දිනයට තමයි මේ දේශනා පවත්වන්න අපි ප්‍රාර්ථනා කරනවා. සසර කවම කවරදාකවත් යලි යලි නොඋපදීවා. සසර ගමන කෙටි කරගනිත්වා. මේ ජන්මදිනය දවසේදී ජාති ජරා ව්‍යාධි මරණ දුක් සිඳදා අමා මහ නිවනේම වහවහ සැනසීම ලබන්නම ඔබතුමියට මේ පින් කුසල් පාරමී ධර්මයක් ලෙසම උපකාර වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද එක් කරනු.
මෙතන් පටන් පින්වත්නි අපි දේශනාව ශ්‍රවණය කරමු. ඉනික් පිටිවද පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. පින්වත්නි ඔබ නිතරම අහනවා ඇහෙනවා ඔබ හිතනවා අනේ මෙහෙම සංසාරයක් නේද කියලා ඔබ කල්පනා කරන අවස්ථාවන් තියෙනවා. වෙලාවකට දුකක් ආපු වෙලාවට කනගාටුවක් ආව වෙලාවට ශෝකයක් ආපු වෙලාවට එක්ක දරුවොත් එක්ක එක්ක ස්වාමියාත් එක්ක එක්ක බිරිඳත් එක්ක එක්ක අසල්වාසීන් එක්ක මොන විදිහට අපි ජීවත් වුණත් අපිට සිත කඩාගෙන වැටෙන වෙලාවකට අපි මූණට අත කිට්ටු කරගෙන අතට සියලු බර දීලා කියනවා අනිච්චේ දුක්ඛේ සංසාරේ හැටි කියලානේ. ඇත්තටම මේ සංසාරය කියන වචනය ඔබටත් ඕනෑම පුජ්‍යලයකටත් හුරු පුරුදු වචනයක් තමයි මේ සංසාරය කියන වචනේ. එතකොට මේ සංසාරය කියන වචනේ ඇතුලේ අන්තර්ගත වෙන්නේ මොකක්ද මේ සංසාරයක් කියලා අපි හිතන්නේ කියන කාරණාවත් මේ සංසාරයේ ඇති භයානක ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයක් තමයි මේ පින්වත් පිරිසට අද පහදලා දෙන්න මා කල්පනා කරන්නේ. එතකොට ඔන්න ප්‍රශ්නේ තමයි මොකක්ද සංසාරය කියන්නේ මොකක්ද? ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි සංසාරෙ මෙච්චර දුකකටපත් වෙන්නේ? කොහොමද මේ සංසාර දුකෙන් ඈතර වෙන්නේ? මොකක්ද ඈතර වීම සඳහා මා විසින් කළ යුත්තේ කියන මේ ප්‍රශ්නවලට පිළිතුරු තමයි මේ දේශනාව තුළ මා ඔබට පැහැදිලි කරන්න වෑයම් දරන්නේ. අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා පින්වත්නි හරි ලස්සනට මේ විදියට කන්දානංචේව පටිපාටි ධාතු ආයතනානිච සංසාරය කියලා අටුවා ග්‍රන්ථ තුල හඳුන්වන්නේම පින්වත්නි මේ ස්කන්ධයන්ගේ අපි තවත් විදිහකට සරලව කිව්වොත් එහෙම නැත්නම් කාණ්ඩ කරලම කිව්වොත් එහෙම මේ උපාදානස්කන්ධයන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධයන්ගේ සහ ධාතුන්ගේ සහ ආයතනයන්හි එතකොට ස්කන්ධවල ධාතුවල ආයතනයන් වල පරම්පරාවක් වශයෙන් පවත්වනවද ආන්ගේ නොබිදෙන පරම්පරාවකට තමයි අපි කියන්නේ සංසාරය කියලා. සංසාරය කියන්නේ එහෙනම් මොකටද කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද කියන්නේ? ස්කන්ධයන්ගේ ස්කන්ධ ධාතුන්ගේ ආයතනයන්හි සංසාරයේහි නොකඩවා එක දිගට යමක් පවත්වනවද ආන් ඒකට කියනවා අපි අර නොසිඳී පවතින නිසා මේකට සංසාරය කියලා. එතකොට පින්වත්නි මේ දේශනාවේ තවත් විස්තර කළොත් එහෙම නැත්නම් තවත් වෙනත් විදියකට විස්තර කළොත් එහෙම මේ જાතියෙන් જાතියට සත්වයා සංසාරේ ගමන් කරනවද ආන්ගේ જાතියෙන් જાතියට පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන එකට කියනවා සංසාරය කියලා. ඒ කියන්නේ නැවත උපදින එකට තමයි අපි කියන්නේ සංසාරය කියලා. එතකොට මේ සංසාරයේ නැවත උපදින එක දුකක් වෙන්නේ එකම ස්වභාවයෙන් පින්වත්නි අපි උපදින්නේ නැහැ. දැන් මේ ලෝකේ සත්වයෝ විතරක් ගත්තොත් අප්‍රමාණයිනේ. දැන් සිව්පා සත්තු ඉන්නවා, උරග සත්තු ඉන්නවා, දෙපා සත්තු ඉන්නවා, බහුපාද සත්තු ඉන්නවා, ජලද ජීවීන් ඉන්නවා, වෙසකිලි වලක සත්තු ඉන්නවා. එකී නොකී සියලුම කොට්ටාශයන් පින්වත්නි මේ විශ්ව ධාතුවේ සත්වයෝ කියන කොටසට අයිති වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔය කුප්පිපාසික වගේ නිරලෝකයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට ඒත් සඳහන් කරන්නේ සත්ත්ව ලෝකය කියලා. සතර පාය තුල, නිරය තුල, പ്രേත ලෝකයේ තුල මේ සෑම තැනකම පින්වත්නි ජීවත් වෙන්නේ සත්වයෝ. එතකොට අපි එකම සත්ත්ව නිකායක් නියෝජනය කරමින් උප්පත්තිය ලබන්නේ නැහැ.
විවිධ සත්ත්ව ස්වභාවයන් තුල රැස් කරගන්න කර්මාන රූපව අපට උප්පත්ති ලබන්න වෙනවා. එක උදාහරණයක්. මේ වෙලාවේදී මම පැවිද්දෙක් වශයෙන් ඉඳගෙන බණ කියනවා. මා දන්නේ නැහැ. මගේ සිතුවිලි මට ශක්තිමත් කරගන්න බැරි වුණොත් නොහැකි වුණොත් කෙලස් නැමැති මායයත් සමග මට නිවැරදි යුද්ධයකට ගොස් කෙලස් නැමැති මායя පරාජය කරන්නට මට නොහැකි වුණොත් මේ පවිදි ජීවිතේ ගත කරන මා පින්වත්නි මරණයෙන් මත්තේ දුගතිය යන්න පුළුවන් සුගතිය යන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට මේ සංසාරයේ සැපක් කියලා කියන්න බෑ. මේක මහා ප්‍රමාණ දුකක්. ඇයි? මේ වෙලාවේදී සැපසහිතව ජීවත් වෙන සත්‍යය තව සුළු මොහොතකදී මිය පරලොව ගොස් දුගති තැනක උපදින්න පුළුවන්. තමා විසින් රැස් කරගන්න පින්වත්නි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන පුඤ්ඤාභි සංස්කාරات, අපුඤ්ඤාභි සංස්කාරات, අනෙඤ්ඤාභි සංස්කාරات වල තිබෙන ප්‍රබලත්වය නිසා අපි දුගති තැනක හෝ සුගති තැනක ලෝකෙ උපදින්න පුළුවන්. ඒ නිසා තමයි බෞද්ධ පිළිගන්නේ කර්මය සහ පුනර්භවය. සංස්කාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා පටිච්ච සමුප්පාද ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මෙන්න මේ කියන සංසාර චක්‍රය. අද රජගෙදරක ඉපදිලා ඉන්න රාජකුමාරයෙකුට මිය පරලෝ ගියන් පස්සේ යදින අම්ම කෙනෙකුගේ කුසක ඉපදින්න පුළුවන්. යදින අම්ම කෙනෙකුගේ කුසක ඉපදිච්ච දරුවෙක් හෙට දවසේදී මිය පරලෝ ගින් රාජකුමාරිකාවකගේ කුසක අගමහේසියක කුසක පිළිසිඳ ගන්න පුළුවන්. මේ මනුස්ස ජීවිතයේ ගෙවන ඔබ මේ තව සුළු මොහොතකදී මිය පරලොව ගිහින් බල්ලෙකුගේ කුසේ බැල්ලියෙකුගේ කුසේ උපදින්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ජාතිය නැත්තම් සත්වයේ උපදින પરම්පරාව නිත්‍ය પરම්පරාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නියත වශයෙන්ම මිනිසෙක් කියලා උපදිනවා කියන්නවත් තිරිසනෙක් කියලා උපදිනවා කියන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සංසාරේ මහ දුකක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. අද ඔබට කණ්ඩ ලැබෙනවා, අද ඔබට අදින්න ලැබෙනවා, අද ඔබට යන්න ලැබෙනවා, අද ඔබට සිනහ වෙන්න ලැබෙනවා, අද ඔබට පිනක් දහමක් කරන්න ලැබෙනවා. මේ තමයි ඔබ අතීතයේ වපුරන ලද දේ වර්තමානයේ තුල පින්වත් ඔබ නෙලා ගන්න විදිහ. හැබැයි වර්තමානයේ තුල ඔබ වපුරන දේ පින්වත්නි අනාගතයට රැගෙන යන්න ඔබ සූදානම් විය යුතුයි. එහෙනම් වර්තමානයේ තුල ඔබ වපුරන්නේ අසීලේ නම්, අසද්‍රහව නම්, අකාරුණිකත්වේ නම්, අකුසල් නම් ඔබ සූදානම් වෙන්න පින්වත්නි මේ මනුෂ්‍ය ලෝකෙන් ඔබට නැවත යන්න වෙන්නේ සතර අපායට බව. ඒකයි මේ සංසාරයේ දුකක් කියන එක බුදුහාමුදුරෝ දේශනා කළේ. පුදුමක මහත කියන්නේ පින්වත්නි මේ සංසාරයේ ආරම්භය මේක කියලා භාග්‍යවතුන් වහන්සේට දේශනා කර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මහණෙනි ආරම්භක අවස්ථාව මේකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. එහෙනම් කොතරම් ආරම්භක අවස්ථාව දීර්ඝද කියලා ඔබ හිතලා බලන්න. මේ ලෝකේ ඔබ තරම් වාසනාවන්ත කෙනෙක් පින්වත්නි නෑ. ඔබ තමයි මේ ලෝකින වාසනාවන්තම කෙනා. ඔබට ඈතර වෙන්න පුළුවන් මග ශ්‍රී සද්ධර්මයේ තුල තියෙනවා. අපි කලබල වෙන්න ඕන මේ ලෝකයේ තියෙන යුද්ධ ගැන දැකලා නෙවෙයි. අපි කලබල වෙන්න ඕන කරන්ට් එක යන එකට නෙවෙයි. අපි කලබල වෙන්න ඕන ගෑස් එක නැති වෙන එකට නෙවෙයි. අපි කලබල වෙන්න ඕන බත් ටික නැති එකට නෙවෙයි. අපි පින්වත්නි කලබල වෙන්න ඕන සංසාරයේ තියෙන දුක දැකලායි. එතනයි තියෙන ප්‍රශ්නේ. උප්පත්ති ලැබුණ නිසා මේ සියල්ලටම මට මුණ දෙන්න සිද්ධ වුණේ. උප්පත්තිය නොලබන තැනට මා කටයුතු කළා නම් මට මොන දේ වුණත් මට මොකක්ද? ආන්ගේ ආරම්භක අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. බුදුරජාණන් වහන්සේ අනමතග්ග සූත්‍රය දේශනා කරන අනමතග්ගෝයන් භික්කවේ සංසාරු පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි මේ සංසාරේ නොදක්නා ලද අක් තියනවා.
ඒකේ මුලක් මට නම් පේන්නේ නැහැ. මුලක් ආරම්භයක් පේන්නේ නැහැ කියන බුදුරජාණන් වහන්සේ. එහෙනම් නොපෙනෙන නිසා පින්වත්නි සංසාරයේ මුල මෙතන කියයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරෙත් නැහැ. ඇයි? පවතින නැත්තම් නැති දෙයක් කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියන්නේ? එනිසා අනමතග්ගෝ අයම් භික්කවේ අනවරාග්‍රෝ මේ සංසාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔබ මේ ලෝකේ ඉපදිච්ච තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඔබ පටන් ගත්තේ මෙතනකයි කියලා. පටන් ගත්ත තැන පේන්නේ නැහැ නම් ඔබ හිතලා බලන්න. පටන් ගත්ත තැන නොපෙනෙනකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් කොහොමද පේනන විදිහට කියන්නේ? පින්වත්නි මේ ලෝකේ කිසිම කෙනෙක් මේ සංසාරේ මේ සත්ත්වනිකා ඉපදුනේ නැහැ කියලා කියන්න බෑ අතීතයේ. බල්ලෙක් වෙලා, පූසෙක් වෙලා, නරියෙක් වෙලා, කොටියෙක් වෙලා, එළදෙනක් වෙලා, හරකෙක් වෙලා, බූරුවෙක් වෙලා, මාළුවෙක් වෙලා, මැසින්නක් වෙලා මේ ලෝකේ ඔබට ඇහිලා තියෙන, ඔබට දැනිලා තියෙන ඒ සියලු ලෝකවන් වලට වඩා ලෝක සත්ත්වනිකායන් මේ විශ්ව ධාතුවේ තිබෙනවා. ඒ සෑම සත්ත්වනිකායක් තුලම පින්වත්නි අතීතයේ ඔබ මේ තැන නම් ඉපදුනේ නැහැ කියලා ඔබට ඉවත් කරන්න බෑ. අතීතයේ ඔබ මම කුසපුරව ගත්ත අසූචි කාලා. අතීතයේ ඔබ මම පිපාසයෙන් නිවාගත්ත මූත්‍රා පාවිච්චි කරලා බීලා. අතීතයේ ඔබ මම කුසපුරව ගත්ත තවත් කෙනෙකුගේ ජීවිතයක් නසලා ඔහුගේ ජීවිතේ ඔහුට තිබුණු මස් ටික ආහාරයට අරගෙන. අතීතයේ ඔබ මම දෙන්න අනුභව කළා. අනුන් හොදලා විසි කරපු රෙද්දක් හොදලා විසි කරපු වතුර ටික බීලා අපි ජීවත් වුණා. ඒකයි මේ තැන ඉපදුනේ නැහැ කියලා පින්නත් අපිට කියන්න බැරි. දැන් ඔබ හිතලා බලන්න ඔබට දුකක්ද සැපක්ද මේ සංසාරේ තියෙන්නේ කියලා. අසුචි කාල ජීවත් වෙන්න අපිට ජීවිතයක් ලැබුණා. මිනිස්සු මැරලා දාලා විසිකලා ගියපු කුණුගඳ ගහන මිනිය වටාවට බදාගෙන මිනිහෙන් අහපපු ඒ දුගඳ ආග්‍රහණය කළ ඔබ මම ජීවත් වුණා. ඒ මිනිහම ගැලවිලා මස් ගැලවිලා පිච්චිලා නම් පුරුටු දාලා පැත්තකට දාපු සුසාන භූමියක අමු සොහනක් මගේ කරගෙන පින්වත්නි අපි කුස පුරව ගත්තා. ඒ ප්‍රේතාත්මවල හොරිකඩ හැදුණු බල්ලෝ වගේ තැන් තැන් වල ළඟ මේ අහම කහ අපි සැපයි කියලා අපි වින්දා. මේකනේ මේ සංසාරයේ දුක බුදුහාමුදුරුවෝ දකින්න කිව්වේ. ඔබට මට කියන්න බෑ ඔබයි මම එතන ඉපදුන්නේ නැහැ කියලා. ඒ කියන්න බැරි. බුදුරජාණන් වහන්සේගේ බුදුනෙතකට ගැටුණු දෙයක් ඔබ මම කොහොමද කියන්නේ නැහැ කියලා. එහෙනම් ඔබ දැන් ගෙවන ජීවිතේ ඔබට සැපක් නෙවෙයිද? මේ මොහොතේදී ඔබ ගන්න හුස්ම ටික අතීතයේ ඔබ වපුරපු හොඳ දේ නෙවෙයිද? පින්වත්නි, ඒකයි මම ඔබට මුලින් මතක් කළේ ඔබ තරම් ලෝකේ වාසනාවන්ත කෙනෙක් නෑ කියලා. අවාසනාව අපි පාද ගන්න මේ ලෝකේ తాවකාලික දේ බදා ගන්න අපි උරංගා බලන්න අපේ අවාසනාව. බදා ගන්න දේ තුල තියෙන්නේ මගේ ආශාව නම් ඒක තුල තියෙන්නේ මගේ සංසාරය. අතහැරීම තුල නිවන තියෙනවා. හරිම සැහැල්ලුවකින් ඉන්න පුළුවන්. පින්නතුනේ එක් જાතියින් අපි ඉපදිලා මේ මනුස්ස ලෝකයේ අවුරුදු මෙච්චරයි. සත්ත්ව ලෝකයේ අවුරුදු මෙච්චරයි. പ്രേත ලෝකයේ අවුරුදු මෙච්චරයි. තිරිසන් ලෝකයේ අවුරුදු මෙච්චරයි. මේ විදිහට පින්වත්නි කෙනෙකුගේ වාර සීමා කරන්නත් බෑ. හොරිකඩ හැදුණු බල්ලෝ වෙලා,
ජීවත් වෙච්ච වාර අපිට කියන්න බෑ. කටින් බුල් ගහේ නැගලා, ඇඟ කෑලි වලට කැපිලා, දිව දෙපළු වෙලා, අදෝ මාර්ග වලින් කැලි කසල පිට වෙනකොට සේලයින් බෝතලේ අපේ ඇස් දෙක උස්සරහා උස්සගෙන විඳ දුක මෙච්චරයි කියලා කියන්න බෑ. මූත්‍රා බටේ දාලා ඒක එක අතකින් එල්ලගෙන අනිත් පැත්තෙන් අසුචි දාපු මල් එක අතකින් එල්ලගෙන තවත් කෙනෙක් අපේ ඉන මැද්දෙන් අපිව බදාගෙන පින්වත්නි ඈත තියෙන හඳ පෙන්නපු ජීවිත අපිට අපමණ ලැබිලා තියෙනවා. එහෙම ඉපදෙලා හිටපු වාර ගන්න අපිට කියන්න බෑ බුදුහාමුදුරන්ගේ වචනේ. ඒ තරම් අති දීර්ඝයි. එච්චර කාලයක් දුක් විඳින්නේ මොකක් නිසාද? අනුන් කරපු දේ නිසා නෙමෙයි, ඔබ කරගත්ත දේ නිසා. මම ඔබට ආරාධනා කළේ ඒකයි. ඊතර වෙන්න ඔබට වාසනාවන්ත ජීවිතයක් ලැබිලා තියෙනකොට ඔබ ඊතර වෙන්න. පින්වත්නි, උපසාල්ලක කියලා බමුණෙක් හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ. හරි පුදුම බමුණා. මේ බමුණ කියනවා, ස්වාමීනි මගේ මරණ කියන්නේ මලකඳ කවුරුත්ම වලදාපු නැති තැනක වලදාන්න පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. නත්ති ලෝකේ අනාමතං, මේ ලෝකේ මේ බණ කියන මම මේ වාඩි වෙලා ඉන්න ආසනය යට මිනිස්සු 10 ගාණක් වලදාලා තියෙන සුසාන භූමියක්. මේ බණ අහන ඉඳගෙන ඉන්න ඔබ ලංකාවේ වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාවක වෙන්න පුළුවන්, ඇමරිකාවේ වෙන්න පුළුවන්. ඔබ කොතන ලෝකේ ජීවත් වුණත් පින්වත්නි, ඔබ ඔය ඉඳගෙන ඉන්න තැන ඔබ හිතුවට බිමට බුමුතුනුරු එලලා උඩට හරි ලස්සන උඩුවියම් බැඳලා වටේ බිත්ති ලස්සනට පාට කරලා හොඳ කම්ෆර්ටබල් විදිහේ පුටුවක ඔබ වාඩි වෙලා සුදු ඇඳුමක් ඇඳගෙන ඔබ උතන ඉඳගෙන බණ ඇහුවට උතන මිනිස්සු වලදාපු සත්වයෝ වලදාපු ඇටකටු ගොඩ ගත්තොත් ඔබ දුවනවා. මේ සාල්ලක කියන බමුණට බුදුරජාණන් වහන්සේ කියන්නේ, බමුණ මේ ලෝකේ මෙතන මිනිහෙක් වලදාලා නැහැ කියලා ඉවත් කරන්න බෑ. හරි පුදුමයි නේ පින්වත්නි. එහෙනම් කොච්චර සත්වයෝ මේ මහ පොළවේ මැරිලා වලදාලා ඇද්ද? ඒක නේද අපි දකින්න ඕන දේ. ඒක නේද සංසාරේ බය කියන දේ දකින්න ඕන දේ. ඒක නේද මේ බුදුරජාණන් වහන්සේ අපට කියන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඔබ මේ ලෝකේ මිනිස්සු බෙදා ගන්නවා. කොහොමද බෙදාගන්නේ? එයා ඇමරිකාවේ, එයා අප්‍රිකන් ජාතිකයෙක්, එයා බටහිර ජාතිකයෙක්, එයා ආසියාතිකර ජාතිකයෙක්, එයා උඩ රැටියෙක්, එයා පහත රැටියෙක්, එයා අඩු කුලේ කෙනෙක්, එයා වැඩි කුලේ කෙනෙක්, එයා පිරිමි කෙනෙක්, එයා ගෑනු කෙනෙක්, එයා හාමුදුරු කෙනෙක්, එයා මෙහෙණින් වහන්සේ කෙනෙක්, එයා පොඩි කෙනෙක්, එයා ලොකු කෙනෙක්, එයා සල්ලි තියෙන කෙනෙක්, එයා සල්ලි නැති කෙනෙක්, එයා රෝගියෙක්, එයා නිරෝගියෙක් කියලා ඔබ නේද බෙදාගෙන තියෙන්නේ? ඔබ වටේට ඔබ එකතු කරගත්ත ඔබට ඕන කරන අය නේද? ඔබ ධනපතියෙක් නම් ඔබ වට ඔබ සූදානම් වුණේ ධනපතියොත් එක්ක නේද? ඇයි? ඔබේ ක්ලාස් එකට ඔබට ගැලපෙන්නේ නැහැ දුප්පත් කෙනෙක් කියන ඔබ මනෝභාවයක් හදාගත්තා නේද? මාන්නයක්. මගේ ක්ලාස් එකට මෙයා ගැලපෙන්නේ නැහැ. කාගේද මේ? ඔබේ හිත ඇතුළේ හැදිච්ච මානයනේ. ඔබට ඔබ අවංකව බණ ටික අහන්න. ඔබට ඔබ අවංක වෙලා මේ සංසාරයේ දුක දකින්න. ඔබට ඔබ අවංක වෙලා මේ බණ ටික ඇහුවේ නැත්නම් කවදාකවත් ඔබට නිරවුල් වෙන්න බෑ. කවදාකවත් ඔබට මේ දුකෙන් අත් මිදෙන්න බෑ. කවදාකවත් ඔබට කිසිම සත්වයකට මෛත්‍රී කරන්න බෑ පින්වත්නි. ඔබට මා යෝජනා කරන්නේ ඔබ අහන්න. ඔබේ මනස විවෘත කරගෙන ඔබ අහන්න. අනුන් ගැන නෙවෙයි. අපට වැරදුනේ අනුන් ගැන හිතපු නිසා.
එයාගේ අඩු වැඩිකම් ගැන හිතපු නිසා වැරදුනා. ඔබ ඔබට අවංක වෙලා ඔබ හිතන්න. එහෙම හිතපු අය තමයි පින්වත්නි අතර උනේ. මොකද්ද ඔබ හිතන්න ඕන දේ? ඇත්ත නේද මේක කියලා? බුදුහාමුදුරු මතක් කරන මානනේ. මේ ලෝකෙ කිසිම කෙනෙක් ඔබේ අම්මා උනේ නැහැ කියලා ඉවත් කරන්න බෑ කියනවානේ. අද ඔබ වෛර කරන අම්මා මතු සංසාරේ ඔබේ අම්මනේ. අද ඔබ වෛර කරන තාත්තා මතු සංසාරේ එක් භවයක හරි ඔබේ තාත්තනේ. ඔබ වරදක් කරන ඔබ අකමැති ඔබ ඉදිමිලා ඉන්න ඔබ විසින් මා ඉහත සඳහන් කළ විදිහට මිනිස්සු කාණ්ඩ කරගෙන ඒ මළු වලට පුරවගෙන ඉන්න මිනිස්සු ඒ මළු වලට පුරවල දාලා තියෙන සත්තු මල්ල ලිහලා බැලුවොත් ඔබත් ඒ මල්ලේ කොටස්කාරයෙක්. මොකද්ද කොටස්කාරයා? ඔබේ මව වෙලා ඉඳලා තියෙනවා. ඇකේ ඔබව තුරුල් කරගෙන ඔබට කිරි ටික දීලා තියෙනවා. මහපාර හිඟා කාල ඔබේ බඩ පුරවල තියෙනවා. අඳින්න ඇඳුමක් නැතුව ඔබට ඇඳුමක් අඳලා තියෙනවා. මේ භවයේ නෙවෙයි. පෙර භවයේ මේ භවයේ ඔබ දකින ද්වේෂ සහගත කාන්තාව මීට පෙර භවයේ දීපින්වත්නි ඔබේ ආදරණීය අම්මා. ඔබ ඇය පිටිපස්සෙන් අඬාගෙන ගියා. ඒ අනල පොඩි කරලා දෙන බත් ටිකෙන් ඔබේ ජීවිතේ කුස පුරව ගත්තා. මනස අවදි කරගෙන පින්වත්නි අහන්න. ඔබේ සංසාරයේ අම්මා නේද? ඔබේ සංසාරේ තාත්තා නේද? ඔබේ සංසාරේ සහෝදරයා නේද? ඔබේ සංසාරේ සහෝදරිය නේද මේ? ඔබේ සංසාරේ අසල්වැසියා නේද මේ? සංසාරේ ඔබේ කුලකේ කෙනෙක් නේද මේ? ඇයි එහෙනම් අපි කාණ්ඩ කරගෙන ජීවත් වෙන්නේ? අති දීර්ඝ සංසාර ගමනේ අද ඔබට ලැබිච්ච දේ తాවකාලිකයි. අසුරු මොහොතකට తాවකාලිකයි. කොච්චර කෙටිද කිව්වොත් පින්වත්නි? කොච්චර කෙටිද කිව්වොත්? ඔබට තියෙන්නේ දවස් කීයද? ඇයි මේ දවස් ටිකක් ඇතුළත ඔබට ඔබේ මානසිකත්වය හදාගන්න බැරි? ඔබට ඒ නිසා මේ ලෝකෙ කිසිම කෙනෙකුට, මේ ලෝකෙ කිසිම සත්වයකට, මේ ලෝකෙ ඇසට පෙනෙන නොපෙනෙන කිසිම ජීවියෙකුට ඔබට පින්වත්නි වෛර කරන්න අයිතියක් නැහැ. ද්වේෂ කරන්න අයිතියක් නැහැ. පලිගන්න අයිතියක් නැහැ. ඇයි ඔබ පලිගන්නේ? ඔබ ද්වේෂ කරන්නේ ඔබ මේ අති දීර්ඝ සංසාරේ ඔබට හම්බ වෙච්ච මවටයි. ඔබට හම්බ වෙච්ච පියාටයි. කොච්චර සුන්දර ඉගැන්වීමක්ද බුදුදහමේ තියෙන්නේ මෛත්‍රිය. මොකක්ද? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සුපින්වත්නි, මේක නේද බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු දර්ශනය. ඇයි උන්වහන්සේ මෙච්චර දීර්ඝව මේ සත්‍යයට මෛත්‍රී කරන්න කිව්වේ? අපිට බැරිද අපේ වරිගයට මෛත්‍රී කරන්න? අපිට බැරිද අපේ ලේවලට මෛත්‍රී කරන්න? ඒ අපේ නෑදෑයෝ තමයි. අපේ හිතවත්තු තමයි. අපේ ලේ තමයි. සබ්බේ සත්තා සියලුම සත්වයෝ. ඇයි? අනවරාග්‍ර වූ සංසාර ගමනේ මගේ වෙලා තියෙනවා නම් ඔහු මගේනේ. පින්වත්නි, මෛත්‍රියමයි ඔබේ ජීවිතේ පුරුදු කරගන්න ඕන. පින්නතුනේ, මේ සූත්‍රය හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි, මේ ලෝකේ ඔබලට පේනව නේද කියලා විශාල ජල කඳක්. මේ ජල කඳ දිහා ගිහින් බලා ගන්න කිව්වා. ජල කඳ දිහා බලලා හිතන්න කිව්වා. මේ අනවරාග්‍ර වූ සංසාරේ මවුලගෙන් බීපු කිරි
මෑණිවරුන්ගෙන් බීපු කිරි මේ සාගරයේ තියෙන ජල කඳට වඩා වැඩි කිව්වා. සාගරයේ තියෙන ජල කඳට වඩා වැඩි මව් කිරි ඔබ මම බීලා තියෙනවා නම් පින්වත්නි කවුද අපිට නොඋනේ කියලා හිතලා බලන්න. මොහොතකට ඔබ නතර වෙලා හිතලා බලන්න. පින්වත්නි අපි අඬපු වෙලාවල් වලට ගියපු කඳුළු අර සාගරයේ තියෙන ජලයට වඩා වැඩි කිව්වා. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවා සත්ත්ව ලෝකයේ තියෙන න්‍යායක් මොකක්ද? ලොකු සතාගේ පුරුද්ද තමයි පොඩි සතාව ආහාරයට ගැනීම. පින්වත්නි කොටියෙකුට මැදි වෙලා පුංචි මුව පැටියෙක් වෙලා කකුල් දෙකේ ඉඳලා කාගෙන එනකොට හෘද වස්තුව ගැහෙනකොට කෑ ගග හඬනවා. කඳුළු අඬු කෝප්පයක් තරම්. ආන්ගේ කුඩා මුව පැටියෙක් වෙලා අපි කොච්චර ඉඳලා ඇද්ද? වතුරේ අපි ගෙම්බෙක් වෙලා ඉන්නකොට පිටිපස්සෙන් ආපු සර්පෙක් කකුල් දෙකේ ඉඳලා අවසාන හුස්ම පොඩ කටෙන් ඇස් දෙක කඩාගෙන එළියට යනකම් අපි අසරණ වුණා නේද? අපි අසරණ වුණා නේද? පුංචි තනකොළ ගස් දෙකකින් බඩ පුරව ගත්ත හාවෙකුට උඩින් ඉරිගිල්ල ගියපු කුස්සෙක් වේගෙන් ඇවිදින් අරගෙන ගිහින් පන පිටින් ඉරලා කනකොට ඇඬුව නේද? ඇඬුව නේද? ආන්ගේ අඬපු කඳුළු එකතු කළොත් පින්වත්නි අර සයුර පරදිනවා, කඳුළු දිනනවා. එච්චර කාලේ ඇඬුව නේද? ඇයි ඇඬුවේ? ඉපදිච්ච නිසානේ. පින්නතුනේ හිතන්න එපා එච්චර සුන්දර ලෝකයක් මේ තියෙන්නේ කියලා. මේ සංසාරේ මෙතන සැපක් කියලා බුදුහාමුදුරුවෝ දැක්කනම් එතන අපිට කියනවා. අපි දකින්නවනේ සමාජය වුණ තරම් විරූපී මිනිස්සු. අමුතුම විරූපී මිනිස්සු අපි දකිනවා. පින්වත්නි ඒ විරූපී මනුස්සය දකිලා අපි සමච්චලයට ඉනා වුණොත් ඉනා වෙන්නේ යාට නෙවෙයි ඔබට. ඇයි? ඔබත් පින්වත්නි මමත් ඒ විදිහට ඉපදිලා තියෙනවා. හරි ලස්සනට සැරසිලා ඔබේ වචනයෙන් කිව්වොත් එහෙම රජෙක් වගේ ඉන්න කෙනෙක් දකින්නකොට ඔබ හූලලා වැටෙනවනේ. ඔය මිනිහට තියෙන මට නෑ කියලා. එපා. ඇයි? මමත් ඔබත් ඒ විදිහට ඉපදිලා තියෙනවා. පින්වත්නි මේ සංසාර ගමනේ ඔබ හිතන්න එපා අපිට වැඩිපුරක්ම උරුමුනේ සුගතිය කියලා. වැඩිපුරක් අපට උරුමුනේ සුගතිය නෙවෙයි. වැඩිපුරක් අපි හිටියේ බඩගින්නේ. වැඩිපුරක් අපි හිටියේ සීතලෙ ගෙහි වැස්සට තෙමි. වැඩිපුරක් අපි හිටියේ බයෙන්. වැඩිපුරක් අපි හිටියේ තැති ගැනීමෙන්. පින්වත්නි නවතින්න. අද ඔබට ලැබිලා තියෙනවා තැති ගැනීමක් නැති, බයවීමක් නැති හරි සුන්දර ජීවිතයක්. මේ සුන්දර ජීවිතේ ලැබුණේ කොයි වගේද? හරි ජනප්‍රිය උදාහරණයක් පින්වත්නි කනකැස් බෑවෙක් වියසිදුරෙන් සඳ දකින්නවට වඩා දුර්ලභ ලැබපු මේ භවය තුළ බටතර වෙන්න පුළුවන්. මේ ලෝකේ පින්වත්නි ඔබට වැඩිපුරම උරුම වෙන්නේ සුගතිය නෙවෙයි දුගතිය. ඒ සංසාරයේ පින්වත්නි
පොරවල් වලින් සහින වෑයකින් සහින කටිඹුල් ගහේ නංගන අසිපත් නිරේට ඇදලා දාන ගිනි අඟුරු ගොඩේ මේ ඇවිද්දවන අති භයානක ගෝර කටුක සංසාරයක් තියෙනවා. ඒකයි ඔබට මට වැඩිපුරම උරුම මහගෙදර. ඔබෙත් මගෙත් මහගෙදර තමයි පින්වත්නි සතර අපාය. ඒක මහගෙදර. මේ සංසාරයේ ඇති භයානකකම මෙච්චරක් කියලා ඔබට කියලා නිම කරන්න බෑ. ඒ තරම් පින්වත්නි මේ සංසාරයේ ඇති භයානකයි. ඒ නිසා අපි සසර දුකින් එතර වෙන්න නිවනටම පත් වෙන්න වෙරවෑයම් වඩන ශ්‍රාවකයෝ වෙන්න වෙරවෑයම් වඩන්න ඕන. මම ඔබට හරි ලස්සන සූත්‍රක කාරණා ටිකක් කියලා දෙන්නම් මේ ගුරුතුමියගේ ඉල්ලීමකට අනුව. ඔබට කියව ගන්න පුළුවන් සංයුත්ත නිකායේ පින්වත්නි වේපුල්ල පබ්බත සංයුත්තේ තියෙනවා ලස්සන වේපුල්ල පර්වතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක්. එදා බුදුරජාණන් වහන්සේ පින්වත්නි වැඩ සිටියේ සවැත් නුවර මේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතය ළඟ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා අමතල කියනවා මහණෙනි මේ සංසාරයේ අවසන් නොවන ගමනක් ආරම්භයේ කෙලවරක් නොවන ගමනක් ඔබත් මමත් ඔබ දුවනවා. ඒක එච්චර දුවන්න හේතුවක් වෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා. එතකොට මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕන මෙච්චර දීර්ඝ සංසාරයක් දුවන්න හේතුවක් වෙන්නේ අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයා තමයි පින්වත්නි සුගති දුගති තුල ආරම්භයක් කෙලවරක් නැතුව දුවන්නේ. එහෙනම් ආරම්භයක් කෙලවරක් නැති දුවන මේ සංසාරයෙන් මේ බැම්මෙන් නිදහස් වෙන්න නම් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහල කරගන්නත් තණ්හාව නැමැති බැම්ම බිඳලා දාලා අතහැරීම කියන ස්වභාවයට පත්වීමත් තුල තමයි මේ සංසාරයේ සුගති දුගති තුල උපදින සත්වයාගේ ගමන කෙලවර කරගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුපුබ්බම් භික්කවේ ීමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස පාචීන වංශෝත්තේව සාමඤ්ඤා උදපාදී. මහණෙනි මේ වේපුල්ල කියන පර්වතයට ඉස්සර මේ පර්වතයට කිව්වේ පාචීන වංශ පර්වතය කියලා. ඒ කියන්නේ අද ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා වේපුල්ල පර්වතය කියලා. මහණෙනි එදා නම් මිනිස්සු මේකට කිව්වේ පාචීන වංශ පර්වතය කියලා. අද මිනිස්සුන්ට මිනිස්සු කියලා කියනවා පාචීන වංශ කියලා වේපුල්ල පර්වතයට හඳුන්වපු කාලේ මහණෙනි මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. ඔය මිනිස්සුන්ගේ ආයුෂ මහණෙනි ඒ කාලේ 40000යි. ඒ කියන්නේ තිවර කියන සත්වයට ආයුෂ අවුරුදු 40000යි. ඒ කාලේ මිනිස්සුන්ට ඔය පාචීන පර්වතයට නැත්නම් වේපුල්ල පර්වතයට නගින්න දවස් 4ක් යනවා. දවස් 4ක් මේකට නගින්න ඕන. බහින්න දවස් 4ක් යනවා. නගින්න දවස් 4යි, බහින්න දවස් 4යි. දන්නවද පාචීන වංශ කියලා හඳුන්වපු කාලේ තිවර කියලා මිනිස්සු හිටපු කාලේ මහණෙනි කකුසඳ නම් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ පහළ වෙලා හිටියේ. දැන් ඔබට මේ සංසාරයේ තියෙන ස්වභාවය මා පැහැදිලි කරන්නේ. දැන් බලන්න පින්වත්නි මේ පර්වතය ඒ දවස්වල එච්චර විශාලයි. කෝවද එච්චර විශාලකමක්. තිවර කියන මිනිස්සුන්ගේ අවුරුදු 40000යි. කෝ මහණනි අවුරුදු 40000ක්. බලන්න මේ පර්වතයට වෙච්ච දේ. බලන්න මේ මිනිස්සුන්ට වෙච්ච දේ. බලන්න මේ මිනිස්සුන්ගේ අවශ්‍යවලට වෙච්ච දේ. පින්වත් මහණෙනි ආන් ওই විදිහට සංස්කාර අනිත්‍යයි.
සංස්කාර අස්ථීරයි. මේ සංස්කාරවල පින්වත්නි අස්වැසිල්ලක් නෑ කියනවා. අස්වැසිල්ලක් නෑ මේ සංස්කාරවල. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අන්න පින්වත්නි සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි, අස්ථීරයි, අස්වැසිල්ලක් නෑ. එහෙනම් මේ තියෙන සියලු සංස්කාරයන් කෙරෙහි පින්වත්නි ඇලෙන්නද ඕන, නොඇලෙන්නද ඕන? ඇයි? ඇලීම තුල තමයි තණ්හාව ගොඩනගා ගන්නේ. එහෙනම් ඒ ඇලීම තුල තණ්හාව ගොඩ වෙනවා නම්, ගොඩ නැගෙනවා නම් පින්වත්නි ඒක තුල සත්‍යය ගොඩ නගනවනේ. ඒක නේ මේ සත්‍යය කරන්නේ. මොකක්ද එහෙනම් වටින්නේ? මේ සංස්කාර නැත්නම් සංස්කාර වලින් අත්මිදෙන එක, නොඇලෙන එකනේ කල යුත්තේ, නිදහස් වෙන එකනේ කල යුත්තේ. ඒක අතාරින්න මහණෙනි. කාලයකට මේ පර්වතයට කිව්ව වංක කියලා. වේපුල්ල කිව්වා, පාචීන වංශ කිව්වා, වංක කියලා මේකට කිව්වා. අලුත් නමක්. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ රෝහිතස්ස කියලා. එදා කිව්වේ මහණෙනි මිනිස්සුන්ට කවුරු කියලාද? මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. අද මිනිස්සුන්ට කියන්නේ පින්වත්නි රෝහිතස්ස කියලා. පින්වත්නි ඔය රෝහිතස්ස මිනිස්සුන්ගේ අවුරුදු 30000යි. එදා මිනිස්සුන්ගේ අවුරුදු 40000යි. තිවර මිනිස්සුන්ගේ රෝහිතස්ස කියන මිනිස්සුන්ගේ අවුරුදු මහණෙනි 30000යි. 40000 පින්වත්නි 30000ට අඩු වුණා. කොයි කාලෙද? කොණාගමන නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ. පින්වත්නි දැන් කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මිනිස්සු කෝ? ඒ ආයුෂ කෝ? ඒ නම කෝ? පින්වත් මහණෙනි ওই විදිහටම හිතන්න කිව්වා. මේ සියලුම සංස්කාර ධර්මයන් නැසෙනවා කියලා. මේ අනිත්‍යයි, අස්ථීරයි, අස්වැසිල්ලක් නෑ කියලා පින්වත්නි හිතන්න, මෙනෙහි කරන්න කිව්වා. දැන් මොකද්ද වෙන්න ඕන? කලකිරෙන්න. මේ වේපුල්ල පර්වතයට කිව්ව මහණෙනි ඉස්සර පුස්ස කියලා. මේ සුපස්ස කියලා. මිනිස්සුන්ට කිව්වේ සුප්පිය කියලා. තිවර රෝහිතස්ස සුප්පිය. කෝවද යනං? පර්වතයට නගින්න දවස් 2ක් යනවා කිව්වා. 4ක් යනවා කිව්වා දවස්. ඊළඟට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000ට අඩු වෙනකොට 3ක් යනවා කිව්වා. දැන් එහෙනම් මිනිස්සුන්ගේ අවුරුදු කීයක් වෙනවද? 20000කට අඩු වෙද්දී මේ වේහාර පර්වතයට නගින්න යන්නේ මිනිස්සුන්ට දවස් 2යි. 4ක් නැගපු පර්වතේ නේද මහණෙනි මේ 2කට අඩු වෙලා තියෙන්නේ. කෝ ඒ උස? කෝයි මිනිස්සුන්ගේ ආයුෂ? පින්වත්නි ඒ කාලෙදි මහණෙනි වැඩ හිටියේ කාශ්‍යප නැමැති බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට හිටියා මේ තිස්ස කියලා සහ භාරද්වාජ කියලා සුන්දර ශ්‍රේෂ්ඨ යුවලක්, ශ්‍රාවක යුවලක්. කොයි නම? ඒ නමත් දැන් අතුරුදහන්. ඒ මිනිස්සුත් මැරිලා ගිහිල්ලා. ඒ තිබුණු ගොඩ නැගිලි මේ සියල්ලම නැති වෙලා ගිහිල්ලා. මහණෙනි ඒ බුදුරජාණන් වහන්සේ කෝ? ඒ බුදුරජාණන් වහන්සේත් පිරිනුවන් පාලා. එහෙනම් මේ සංස්කාර නිට්ටයයිද අනිත්‍යයිද? ඔබ තීන්දුව කරන්න. මම කියන්නේ නෑ ඔබට අනිත්‍යයි කියලා. මේ ධර්ම පරයයත් එක්ක ඔබ තේරුම් ගන්න මේක නිට්ටයයිද අනිත්‍යයිද කියලා. ඔබ විවෘත මනසකින් බණ අහනකොට ඔබට තේරෙනවනේ. දින 4ක් නැගපු කන්දනේ දින 3ක් නගින්න උනේ. දින 3ක් නැගපු කන්දනේ මේ දින 2ක් නගින්න උනේ. මේ කන්දනේ මේ නැති වෙලා යන්නේ වේහාර පර්වතේනේ. විවිධ නම් වලින් මිනිස්සු හැඳුන්වනවා. විවිධ මිනිස්සුන්ට මිනිස්සු කියන නම විවිධ නම් වලින් හැඳුන්වනවා. ආයුෂ මිනිස්සුන්ගේ දීර්ඝ තිබුණා. මේ සියල්ලම නැති වීගෙන යනව නේද?
අනිත්‍ය නැත්තම් නිට්ටය නම් පින්වත්නි එදත් 4ක් දින යන්න ඕන, අදත් 4ක් දින යන්න ඕන. එදා තිවර මිනිස්සු, එදා රෝහිතස්ස මිනිස්සු, එදා සුප්පිය මිනිස්සු අදත් ඉන්න පැයි විදිහටම කෝ මේක නේද මේ සීල සංස්කාරයන් අනිත්‍ය බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. S2 වහගෙන අනිත්‍යය ගැන හිතනවත් එක්ක S2 අරගෙන මේ පෘථිවි තලයේ පේන වස්තුන් පිළිබඳව ඔබට දකින්න පුළුවන් නම් අනිත්‍යයි කියලා. පින්වත්නි, ඔබ මේ දකින්න පුටුවට, ඔබට පේන මේ වටාපතට, ඔබට පේන මේ මේසෙට, ඔබට පේන මේ එකී නොකී දෙයට ඔබ ඇලෙනවද? ඔබ මොහොතකට නතර වෙලා හිතලා බලන්න. පින්වත්නි, ඔබ කොහෙටද මේ දුවන්නේ කියලා. වේපුල පර්වතයේ මිනිස්සු දවස් කිව්ව පින්වත්නි, මිනිස්සුන්ට කිව්වා මාගද කියලා. වේපුර පර්වතයට කිව්වා දැන් මහණෙනි වේපුල පර්වතය කියලා. මිනිස්සුන්ට කිව්වේ මාගද කියලා. ආයුෂ ඊ타මත්ම සල්පයි කිව්වා. කීයද? අවුරුදු 100යි චුට්ටක් ඕනනම් ඊට වඩා වැඩි වෙයි කිව්වා. මහණෙනි, මාගද මිනිස්සුන්ට වේපුල පර්වතයට නගින්න යන්නේ මොහොතයි කිව්වා. දින 4කින් පටන් ගත්තා. දින 3කින් පටන් ගත්තා. දින 2කින් පටන් ගත්තා. පින්වත්නි, දැන් මොහොතයි. මොකක්ද මේ? මේක නේද ජීවිතයේ ස්වභාවය. ඒ දවස්වල තමයි මහණෙනි ගෞතම නම් දසබලධාරී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. මට සාරිපුත්ත මොග්ගල්ලාන කියලා සුන්දර ශ්‍රේෂ්ඨ ශ්‍රාවක යුගලක් හිටියා. කාලයක් එනවා මේ පර්වතයේ තිබෙන නම අතුරුදහන් වෙලා යනවා. මිනිස්සු මැරිලා යනවා. මමත් පිරිනුවන් පාවේ. මහණෙනි, ওই විදිහට මේ සංසාරේ මොකක්ද දකින්න තියෙන්නේ නිට්ටයයි කියලා. අස්තීරයිනේ. අස්සසිල්ලක් නැහැ, අස්සසිල්ලකින් රහිතයි. වටින්නේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි ඇලෙන එකද? පින්වත්නි, කලකිරෙන එකයි. හැබැයි අවබෝධයෙන් කලකිරෙන්න ඕන. අවබෝධයෙන් නොඇලෙන්න ඕන. අවබෝධයෙන් නිදහස් වීමමයි වටින්නේ. අනවබෝධයෙන් නිදහස් වෙන කෙනා, අනවබෝධයෙන් අතහරින කෙනා අතහැරිය කියලා පිටායට පෙන්නනවා. අභ්‍යන්තරයෙන් තමන් අතහැරලා නැහැ. ඔබ දන්නවා මේ ලෝකෙ මිනිස්සු අතහරිනවා කියලා කියන්නේ ඇත්තටම අතහැරලාද කියලා? අතහැරීම වනාහි අතහැරීමමයි. අතහැරපු දේ යමෙක් නැවත නැවත ස්මරණය කරනවා නම් සිංහෙක් නෙමෙයි ඔබ. ඔබ සිංහෙක් නෙවෙයි. ඔබ වමනේ දාලා ඔබ කන්නේ නැහැ. ඔබ වමනේ දාලා ඔබ කන්නේ නැහැ. එහෙනම් අනවබෝධයෙන් අතහැරපු කෙනා වමනේ දාලා කනවා. අවබෝධයෙන් අතහැරපු කෙනා නැවත නැවත වමනේ දා කන්නේ නැහැ. ඔබ සිංහෙක් වෙන්න. අවබෝධයෙන් අතහරින්න. අවබෝධයෙන් මේ සංස්කාරයන් කෙරෙහි කලකිරෙන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථා කීපයක් දේශනා කරනවා. මොකද්ද? පාචීන වංශෝ තිවරානං රෝහිතස්සාන වංකකෝ සුප්පි යානං සුපස්සෝති මාගදානංච වේපුල්ලෝ. තිවර මිනිස්සුන්ට පාචීන වංශයක් වුණා. රෝහිතස්ස මිනිස්සුන්ට වංකක පර්වතයක් වුණා. සුප්පිය මිනිස්සුන්ට සුපස්ස පර්වතයක් වුණා. මාගද මිනිස්සුන්ට වේපූල පර්වතයක් වුණා. එදා ඔබට හිටපු අම්මා අද ඔබට බල්ලෙක් වුණා. එදා ඔබට හිටපු දුව මෙදා ඔබට බිරිඳ වුණා. එදා ඔබට හිටපු හතුරා මෙදා ඔබට පියා වුණා. මේකයි පින්වත්නි උනේ.
මේකයි උනේ. එකම පර්වතයට විවිධ නම් යෙදුනා. එකම මිනිස්සුන්ට විවිධ නම් වලින් හැඳුන්වුවා. සංසාරේ ඔබටත් මුණ ගැහිලා තියෙන්නේ ආන් එහෙමයි කියලා ඔබ තේරුම් ගන්න. ඒ නිසා මොකක්ද ඔබ මෙනෙහි කළ යුත්තේ? අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං ූප සමෝ සුඛෝ. බයයිනේ ඔබ පාංශකුලට ඇහෙන ගාතාවක් නිසා. ඒකාන්තයෙන් ඔබ මේ ගාතාව නිතර මුමුණන්න, නිතර මෙනෙහි කරන්න, නිතර ස්මරණය කරන්න, ජීර්ණය කරගන්න, ඔබේ කරගන්න, ඔබේ තේමාව කරගන්න. ඒකාන්තයෙන්ම සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඒක ඒකාන්තයි, වෙනස් වෙන්නේ නැහැ. හටගෙන බහා නැසෙන ස්වභාවයකින් යුක්තයි. ඉපදිලා නිරුද්ධ වෙලා යන ස්වභාවයකින් යුක්තයි. මේ සංස්කාරයන්ගෙන් සංසිඳීමමයි සැප වෙන්නේ. පින්වත්නි, ඔබට මේ සංසාර දුකෙන් අත් මිදෙන්න අවබෝධමය ඥානය පහළ වේවා. සාධු සාධු සාධු. සුපින්වත්නි, සංසාරයේ ඇති ස්වභාවය පිළිබඳව දේශනා කරන්නට යයි ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් මේ උතුම් දේශනාවද ජන්මදිනයේ නිමිති කොටගෙන ඔබ වෙත sannivedanaya කරන්නට දායකත්වයේ ගෙන කටයුතු කළේ පේරාදෙණිය පදිංචි අපේ විශ්‍රාමක විදුහල්පතිනිය MMN වීරසිංහ මෙනවිය අද දින ජන්මදිනය සමරනවා. එතුමියට ඉක්මන් භවයේ කුතුම් නිර්වාණ අවබෝධයම සැලසෙත්වා. සාධු සාධු සාධු. පින්වත්නි, අද ඒ වගේම ජන්මදිනයේ සමරන බියෝන් බංජුල බණ්ඩාර රාජගුරු පුතුණුවන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සියලු අපල උදුරු දුරු වී සිත සාන්තියක්ම උදා වේවා. විශේෂයෙන්ම අය තම නිවසත් බුද්ධ ශාසනය උදෙසා ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් පූජා කරලා විවිධාකාරයේ පින් කුසල් සිද්ධ කරමින් විවිධාකාරයේ දානමාන ආදී පින් කුසල් සිද්ධ කරමින් රැස් කරගන්න සියලුම පුණ්‍යඵල ධර්ම අනුමෝදන් කරන්නේ තම ආදරණීය දෙමව්පියන්ට. මේ උතුම් පින් කුසල් දෙමාපියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. සසර ගමනෙහි දුක් කෙලවර කොටගෙන අමා මහ නිවනේම සැනසේවා. අපවත් වේවදාල සියලු මහා සංඝරත්නයටද මේ පින් කුසල් නිර්වාණ අවබෝධයේ සඳහාම පිහිටත්වා. සියලුම දේශකයාණන් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයම උදා වේවා. සාධු සාධු සාධු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අති ගෞරවනීය නායක හමුදුරුවන් වහන්සේලාටත් පඬිත හාමුදුරුවන් වහන්සේලාටත් මේ පින් කුසල් නිර්වාණ අවබෝධයේ සඳහාම උපකාර වේවා. සාධු සාධු සාධු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනෙකම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. මෝහක්ඛයෝ නිබ්බානං